කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 අට්ඨිමේ භික්ඛවේ පුඤ්ඤාභිසන්ධා කුසලාභිසන්ධා සුකස්සාහාරසෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති කතමේ අට්ඨ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය අවසරයි බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ ඇතුළු විහාර වාසී පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී පින්නතුනි මේ අවස්ථාවේ මේ පින්වත් හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ දානයන් අතර උතුම්ම දානය වන සද්ධර්ම දානමේ පින්කම සිද්ධ කරගෙන තමනුත් බණ අහලා ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට බණ අහන්න ඉඩ ප්‍රස්තාව සලසා දෙන පුණ්‍යවන්ත අවස්ථාවක්. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙක්ම තමන්ගේ සිත කය වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන එක අරමුණක තියාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න ඕනි. මේ අහන දේශනාවත් පින්වත් හැම දිනාටම නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රථමයෙන්ම අපි ආශිර්වාද කරනවා. වාසනාවන්ත පින්වතුනි, අපි මේ කාලවකවානුව තුල බොහෝම දරුණු ව්‍යසනයකට මුහුණ දීලා ජීවත් වෙන්නේ. ඉතින් සමහර වෙලාවකට අද කතා කරන මිනිස්සයා ආයි ටික දවසක් ගිහිල්ලා බලනකොට මැරිලා තියෙනවා අපිට ආරංචි වෙනවා. ඒ නිසා දෛනිකව අපේ මේ ලංකාද්වීපය තුල මේ COVID-19 වෛරසය නිසා මරණ සිද්ධ වෙනවා. ඉතින් වෙනද වගේ අපිට පිරිස් එකතු කරගෙන විශාල විදියට මිල මුදල් විය පැහැදම් කරමින් දාන දෙන්න, ධර්ම දේශනා පවත්වන්න, බෝධි පූජා පවත්වන්න, වෙනත් පින්කම් සිද්ධ කරගන්න දැන් අපිට අවස්ථාව නැහැ පින්නතුනේ. ඒ නිසා මෙන්න මේ කාලවකවානුව තුල ජීවත් වෙන ඔබ අපි හැමදෙනාම මේ දුෂ්කර කාලපරාසයක් තමයි ගෙවා දමන්නේ. ඒ දුෂ්කර කාලපරාසය තුල මේ බණ කියන මගෙත් ඒ වගේම බණ අහන ඔබගෙත් ජීවිත හෙට දවසේ නැති වෙන්න පුළුවන්. ඒ මොකද මේ දරුණු
ව්‍යසනය එහෙම නැත්නම් මේ වෛරසය අපගේ ශරීරගත වුණොත් අපි බොහොම ඉක්මනට මැරිලා යන්න පුළුවන්. එනම් පින්නතුනි එහෙම මැරිලා යන අපිට යම්කිසි සහනයක් එහෙම නැත්නම් යම්කිසි සරණක් මේ බුදුදහම තුළින් ලබා ගන්න පුළුවන් උතුම් වූ දේශනාවක් තමයි පින්වත් හැම දිනාටම අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ උතුම් දේශනාව සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකාය පස්වෙනි පොත් වහන්සේගේ අට්ඨක නිපාතේ දාන වග්ගයේ 9 වෙනි සූත්‍රය තමයි පුඤ්ඤාභිසන්ද සූත්‍රය. ඒ සඳහන් වෙලා තියෙන පිටුව 166 වෙනි පිටුව. තථාගතයන් වහන්සේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව තුළින් පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන කාරණා 8ක් පැහැදිලි කරලා දෙනවා. පින්නතුනි ඒ කාරණා 8 පැහැදිලි කරලා දෙන්නට කලින් අපි මාතෘකා කළ ඒ දේශනා පාඩේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ඕනේ. අට්ඨිමේ භික්කවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා. ඒ කියන්නේ මහණෙනි කාරණාවන් 8ක් තියෙනවා තමන්ගේ ජීවිතේට පින් රැස් වෙන කුසල් රැස් වෙන. ඉතින් ඒ කාරණා පැහැදිලි කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සුඛස්සාහාරා. ඒ කියන්නේ සැපගෙන දෙනවා. සෝ අග්ගිකා යම් සැපතක් ලැබෙනවා නම් ඒ සැපයේ අග්‍රම සැපය තමයි පින්නතුනි ලැබෙන්නේ. සුඛ විපාකා ඊළඟ ජීවිතයේදී සැප ලැබෙනවා. සග්ග සංවත්තනිකා ඊළඟ ජීවිතේ සැපත් ලැබෙනවා. ඒ වගේම ස්වර්ගේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. ඉට්ඨාය කියන්නේ ප්‍රාර්ථනා කරන ආකාරයට. කාන්තාය කියන්නේ පින්නතුනි කාන්ත එහෙම නැත්නම් ඊටාම සිව්මැලි. එහෙම නැත්නම් සිත් කලෝ. මනාපාය කියන්නේ කැමැත්ත ඇති කරන. හිතාය කියන්නේ දියුණුව ඇති කරන. සුඛාය කියන්නේ සැප ලැබෙන. අන්න කාරණා 8ක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්නතුනි සූත්‍ර පිටකෙහි තියෙන ඊටමත් සුවිශේෂී සූත්‍රයක් තමයි මේ පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රය. මේ සන්ද කියලා කියන්නේ පින්නතුනි ගලනවා කියන එකට. එතකොට අபிසන්ද කියලා කියන්නේ විශේෂයෙන් ගලනවා කියන එකට. එහෙනම් මේ පුජ්‍යලයාගේ ජීවිතයට විශේෂයෙන්ම පින් ගලන කාරණා 8ක් තියෙනවා. අන්නේ කාරණා 8 තමන්ගේ ජීවිතය තුල තියෙනවා නම් පින්නතුනි තමන්ගේ ජීවිතයට පැය 24 පුරාම පින් ගලනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්නතුනි මෙන්න මේ කාරණා 8 ඔබ සතුව අද දවසේ නමුත් ඇති කරගත්තොත් එහෙනම් ඊළඟ භවය පින්නතුනි ඔබේ සුගතිගාමී වෙනවා. ඒක කිසිම කෙනෙක්ට වළක්වන්න බෑ පින්නතුනි. එහෙනම් බලමු පින්නතුනි අපි මේ කාරණා 8 ඉතින් අපිට මේ කාරණා 8ම පැහැදිලි කරලා දෙන්න වෙලාව මදි වෙයි. යම් කිසි ප්‍රමාණයක් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. පළවෙනි කාරණාව තමයි පින්නතුනි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් අන්න ඒක තමයි පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන පළවෙනි කාරණාව. අන්න බලන්න පින්නතුනි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අමාරුම කාර්යයක්. දැන් අපි පන්සිල් සමාදන් වෙන්නට කලින් අපි තෙරුවන් සරණ යනවනේ.
එතකොට අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ තුන් වතාවක්ම පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට ඇයි මෙච්චර මේ තුන් වතාවක්ම භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ? ඒක හරියටම පින්නතුනි අපේ ජීවිත තුළ පිහිටන්න. දැන් මේ පන්සිල් සමාදන් වෙන්නට කලින් තෙරුවන් සරණ යනකොට ඒ පාඨ ටික අපි හරියටම උච්චාරණය කරන්න ඕනේ. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරියටම උච්චාරණය කරන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙක් ඒ වචන ටික කට ඇතුලේ තියාගෙන නිකම් මිමිනුවොත් මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ශබ්ද වෙන්නේ නැහැ පින්නතුනි. එimhe ශබ්ද වෙන්නේ නැහැ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ නැහැ පින්නතුනි. එහෙනම් තථාගතයන් වහන්සේ අපි සරණ යන්න ඕනි දිවි හිමියෙන්ම. ඒ කියන්නේ කිසිම හේතුවක් නිසා භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ඇරෙන්න වෙන කිසිම පිහිටක් මට එපා කියන තීරණේ අපි ජීවත් වෙන්න ඕනි. හැබැයි අපි කියනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. එහෙම කියනවනේ. නමුත් පින්නතුනි එහෙම කිව්වට ඇත්තටම අපි භාග්‍යවතුන් වහන්සේගේ සරණ විතරද යන්නේ. එහෙනම් මේ බෞද්ධයි කියන උදවිය කොච්චරනම් දේවාල වලට යනවද? බෞද්ධයි කියන උදවිය කොච්චරනම් කේන්දර අරගෙන දුවනවද? නේ? එහෙනම් පින්නතුනි කවදාවත් ඒව කර කර මේ වාක්‍ය මේ පාඨය මම බුදුහාමුදුරුවෝ සරණ යනවා කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ පින්නතුනි. එහෙනම් හරියටම සරණේ පිහිටන්න ඕනේ. තථාගතයන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ පින්නතුනි තමන්ගේ ජීවිතයට පිං ගලන කාරණාවක්. දැන් බලන්න දැන් තථාගතයන් වහන්සේ සරණ යනකොට දිවි හිමියෙන්ම අපි තථාගතයන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ කියන්නේ මේ මගේ ජීවිතය නැති වුණත් කිසිම හේතුවක් නිසා භාග්‍යවතුන් වහන්සේට පිටුපාන්නේ නැහැ කියන ස්ථීර අදහසක ජීවත් වෙන්න ඕනි. ඒක පින්නතුනි ගොඩක් අමාරුයි. දැන් හිතන්නකෝ මෙහෙම දැන් ඔබේ නිවසට කවදාවත් දැකලා නැති මිනිස්සෙක් ඇවිල්ලා ඔබට කරදර කරනවා. එහෙම නැත්තම් මෙන්න මේ තථාගතයන් වහන්සේ සරණ යනවද? එහෙම සරණ ගිහිල්ලා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවද? තථාගතයන් වහන්සේගේ සරණ එපා කියලා ජීවිතය ආරක්ෂා කරගන්නවද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද කියලා තමන්ගේ හිතෙන් විමසලා බලන්න ඕනේ. එහෙම නැත්තම් තමන්ට ඇවිල්ලා කෝටියක් විතර සල්ලි දෙනවා. සල්ලි දීලා කියනවා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්න. එහෙන් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරොත් මෙන්න මේ සල්ලි ටික ඔයාගේ අතට දෙනවා. එතකොට අපි අර සල්ලි ටික ගන්නවද තථාගතයන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නවද ඒ සල්ලි ටික එපා කියලා අපි විමසලා බලන්න ඕනේ. පින්නතුනි ඔයත් අහලා තියෙනවා තථාගතයන් වහන්සේගේ දවසේ හිටිය සුප්‍රබුද්ධ කුට්ටි කියලා කුෂ්ඨ රෝගේ. දැන් මේ කුෂ්ඨ රෝගියාට ධම්සභා මණ්ඩපයට යන්න බෑ. එළියේ ඉඳන් ඈත ඉඳන් බණ අහනවා. තථාගතයන් වහන්සේ දැක්කා සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගියා දැන් බණ අහනවා. ඉතින් තථාගතයන් වහන්සේ දැකලා ඔහුම අරමුණු කරගෙන දහම් දෙසුවා. ධර්ම දේශනාව ඉවර වෙනකොට මේ කුෂ්ඨ රෝගියා මාර්ගඵල ලැබුව පින්නතුනි. මේක දැක්ක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැකලා ළඟට ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ කුෂ්ඨ රෝගියාට කියනවා මං උඹේ ඇඟේ තියෙන කුෂ්ඨය සම්පූර්ණයෙන්ම සනීප කරලා දෙන්න. ඒ වගේම උඹට ජීවත් වෙන්න ඕන තරම් සල්ලි දෙන්න. හැබැයි උඹ එක දෙයක් කරන්න ඕනේ. මොකද්ද?
බුදුන් බුදුන් නොවේ කියාපන් දහම් දහම් නොවේ කියාපන් සංගුණ සංගුණ නොවේ කියාපන් කියලා කියන්න කිව්වා. දැන් පින්නතුනි මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මේක කියයිද කවදාව? කියන්නේ නැහැ. හේතුව මොකක්ද? හේතුව තමයි ඔහු මාර්ගඵල ලැබලා තමයි දැන් ඉන්නේ. මාර්ගඵල ලැබුව කියලා කියන්නේ පින්නතුනි කිසිම කෙනෙක් නැවත වෙනත් පැත්තකට හරවන්න බෑ. එහෙනම් තමන් එවැනි දෙයකට මුහුණ දුන්නොත් තමන් ගන්නෙ මොන පැත්තද කියලා හොඳට විමසලා බලන්න ඕනේ. එහෙනම් පින්නතන මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අමාරුම කාර්යයක්. එහෙනම් අද දවසේ නමුත් ඒ සරණේ හරියටම ඔබ පිහිටියොත් තමන්ගේ ජීවිතේට කොච්චර වටිනාකමක්ද පින්නතුනි. බලන්න දැන් භාග්‍යවතුන් වහන්සේ මේ විදියට හරියටම සරණ යනවනම් යම් කිසි ශ්‍රාවකේ මොනවද ලැබෙන්නේ ශ්‍රාවකයාට? පින්නතුනි දීඝනිකායේ මහා වග්ගය මහා සමය සූත්‍රය පිටුව 384. ඉතින් මේ මහා සමය සූත්‍ර දේශනාව සිද්ධ වෙන අවස්ථාවේ ආපු බ්‍රහ්ම රාජවරු මෙන්න මෙහිම කියනවා. ඒ කිව්ව දේවල් භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු නිසා ඒව සූත්‍ර පිටකයට අයිති වෙලා තියෙනවා. මොකද්ද කියන්නේ? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං දේව කායං පරිපූර්ණසන්ති. මොකද්ද මේ කියන්නේ? යේකේචි බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපාය භූමින් එයා කවදාවත් අපායකට නම් යන්නේ නැහැ කියලා කියනවා. පහාය මානුසං දේහං මේ මිනිස් කය අත්හරිනවා සමගම දේව කායං පරිපූර්ණසන්ති දෙව් පිරිස සම කරනවා. එනම් මේ තථාගතයන් වහන්සේ සරණ ඈමෙන්ම පින්නතුනි තමන්ගේ ජීවිතේ ලැබෙන වාග්ය කොච්චර වටිනවද කියලා බලන්න. දැන් අද දවසේ මම මැරුණොත් මම කොහේ යයිද කියලා මට හිතා ගන්න බෑනේ. එවැනි සිතුවිල්ලක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් මේ තථාගතයන් වහන්සේ හරියටම සරණ ගියා කියලා කියන්නේ එහෙනම් ඔබ ඊළඟ මොහොතේ ඊළඟ නිමේෂයේදී මැරුණොත් මැරිච්ච ගමන් කොහෙටද යන්නේ? දේව කායං පරිපූර්ණසන්ති දෙව් පිරිසයි සම කරන්නේ. එහෙනම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තමයි උපදින්නේ. බලන්න මේ භාග්‍යවතුන් වහන්සේට බුදු පූජාවන් තියලා නෙමෙයි මේ සරණ යෑමම තුලින්ම තමන්ගේ ජීවිතයට ලැබෙන රැකවරණය පින්නතුනේ. අද දවසේ ඔය කියන රැකවරණය නැතුව මිනිස්සු කීයෙන් කී දෙනෙක් නම් මෙරි ගිහිල්ලා අපාය ලෝකවල තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල ඉපදෙන වැද්ද. එහෙනම් ඒ ඉපදීමම මටත් හෙට දවසේ උරුමයිද කියලා දන්නේ නැහැ. එහෙනම් අද දවසේ හරියටම තථාගතයන් වහන්සේ සරණ යන්න. එතකොට බලන්න පින්නතුනි ඒ තුලම කොච්චර වාග්යක් තමන්ගේ ජීවිතේට තියෙනවද කියලා. ඒ නිසා යම් කිසි ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ සරණ ගියොත් එහෙනම් ඒ ශ්‍රාවකයාගේ ජීවිතයට පින් ගලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක තමයි පින්නතුනි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි යම් කිසි කෙනෙක් ධර්ම රත්නයේ සරණ යනවද? එහෙනම් එයාගේ ජීවිතයට පින් ගලන දෙවෙනි කාරණාව තමයි ධර්ම රත්නයේ සරණ යෑම. දැන් පින්නතුනි මේ ධර්ම රත්නයේ සරණ යනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගෙන දහමින් සුපෝෂිතව කාලය ගත කිරීම.
ඒ වගේම පින්නතුනි මේ ධර්මය කියලා ගත්තට පස්සේ 84000ක් වූ ධර්මස්කන්ධය තියෙනවා. දැන් අපිට ඒ 84000ක් වූ ධර්මස්කන්ධය පිළිබඳව ඒ සූත්‍ර පිළිබඳව මනා අවබෝධයක් නැහෙනි. එහෙනම් මේ අවබෝධය නැති එක කමක් නැහැ කියලා අපි හිතමුකෝ. හැබැයි පින්නතුනි මේ ධර්මයේ තියෙන සැකැස්ම පිළිබඳවවත් අපිට අවබෝධයක් තියෙන්න ඕන. මොකද්ද මේ ධර්මයේ තියෙන සැකැස්ම? නම් පින්නතුනි මේ ධර්මය 84000ක් වූ ධර්මස්කන්ධය කොටස් කීයකට බෙදෙනවද? කොටස් බෙදෙනව 3කට. ඒව තමයි සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා කියන්නේ. එතකොට පින්නතුනි දැන් සූත්‍ර පිටකය නැවත වාරයක් බෙදෙනව කොටස් කීයකටද? කොටස් 5කට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. එතකොට කුද්දක නිකාය ආයි පොත් 15කට බෙදෙනවා. ඔහොම පින්නතුනි බෙදීම් ටිකක් තියෙනවා. ඔය බෙදීම් පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි සමාජයේ දිනදා ජීවත් වෙනකොට දැන් අපි ඇහුවොත් එහෙම ක්‍රිස්තියානි මිනිස්සෙක්ගෙන් ඔය ඇත්තන්ගේ දෙවියන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මොන පොතේද? ඒ කට්ටිය කියයි අපේ දෙවියන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මෙන්න මේ බයිබලයේ. මුස්ලිම් මිනිස්සෙක්ගෙන් අපි ඇහුවොත් එහෙම ඔය ඇත්තන්ගේ දෙවියන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මොන පොතේද කියලා ඒ කට්ටිය අපිට පෙන්නයි කුරාණය. දැන් පින්නතුනේ ඔය ඇත්තන්ගෙන් මේ මිනිස්සෙක් ඇහුවොත් ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොන පොතේද කියලා ඔබට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? බොහෝ උදවිය හරියට ඒ කාරණාව දන්නේ නැහැ පින්නතුනේ. එහෙනම් දෙන්න තියෙන උත්තරේ තමයි අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් පොත් 57ක් තියෙනවා. පින්නතුනි මේ පොත් 57 ඇතුලේ තියෙන්නේ තථාගතයන් වහන්සේගේ සංක්ෂිප්ත දේශනාව. එතකොට තථාගතයන් වහන්සේගේ විස්තර දේශනාව තියෙන්නේ කොහෙද? අට කතාව තුල. එතකොට පින්නතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ විස්තර දේශනාව ඊ타මත්ම දීර්ඝයි. එතකොට මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ මේ පොත් 57 ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු සංක්ෂිප්ත දේශනාව. ඊළඟට පින්නතුනි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ දන් වළඳලා ඉවර වෙලා කරන කෙටි අනුශාසනාව දීර්ඝයි කියනෝ දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය තරම්. බලන්නකො කොච්චර වේගවත්ද කියලා භාග්‍යවතුන් වහන්සේගේ වචනය. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ වචනේ වේගවත් බව මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. අපි එකපාරක් අම්මා කියලා කියනකොට ඒ කාලය ඇතුළතදී භාග්‍යවතුන් වහන්සේට අම්මා කියන වචනේ 512 වතාවක් කියන්න පුළුවන් පින්නතුනේ. අපි කියන්නේ කිව්වොත් කොච්චර දඟලයිද නේද? අපිට හිතන්නවත් පුළුවන්ද කියන්න? කවදාවත් බෑ පින්නතුනේ. එහෙනම් ඒ වචන එකිනෙකට ඇසෙන මිනිස්සුන්ගේ කන් පිනා යන විදියට තථාගතයන් වහන්සේට දේශනා කරන්න පුළුවන්. එතකොට බලන්න ත්‍රිපිටකය ගැන එහෙම නැත්නම් මේ 84000ක් වූ ධර්මස්කන්ධය ගැන ඒ අවබෝධයක් තියෙන්න ඕනේ. පන්සල් වල තියෙනව පින්නතුනේ ওই ත්‍රිපිටක පොත් වහන්සේලා. ඉතින් කාටවත් ඒව කියවන්න දෙන්නේ නැහැ. ඒව කබඩ් වල දාලා ඉබි අතුරු දාලා ආවාස ගෙවල් වල තියෙනවා. ඔය ඇත්ත පන්සලට ගියාට පස්සේ ආමුදුරන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරලා හරි ඔය පොත් ටික අරගෙන නිකන් හරි පෙරලලා බලන්න. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකන් හරි මේ පොත් ටික පෙරලලා බලලා කොහොමද තියෙන්නේ පටුන ටිකක් කියවලා ඒ විදියට කරන්න පින්නතුනේ.
එතකොට මේ ත්‍රිපිටකය පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව අන්නේ දැනීම තියෙන්න ඕනේ පින්නතුනි. එතකොට යම් කිසි කෙනෙක් ධර්ම රත්නයේ සරණ යනවා කියලා කියන්නේ එයාගේ ජීවිතයට පිං ගලන දෙවෙනි කාරණාව තමයි ඒ කාරණාව. තුන්වෙනි කාරණාව තමයි පින්නතුනි යම් කිසි කෙනෙක් මහා සංඝ රත්නයේ සරණ යනවා නම් ඒ ජීවිතයට පිං ගලන තුන්වෙනි කාරණාව. දැන් පින්නතුනි මහා සංඝයා සරණ යනවා කියලා කියන්නේ උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරමින් උන්වහන්සේලා දෙන අනුශාසනාවන් පිළිපදිමින් තමන්ගේ ජීවිතය තුළ ගුණ වැඩි දියුණු කර ගැනීම. එතකොට පින්නතුනි මේ මහා සංඝයා සරණ යනවා කියලා කියන්නේ අපේ ජීවිතයට කොච්චරනම් භාග්‍යයක් ලැබෙනවද? දැන් පින්නතුනි අපි ඒ කාරණාව පිළිබඳව ටිකක් විශේෂයෙන්ම සාකච්ඡා කරමු. දැන් අපේ ශාසනයේ පෞද්ගලික වශයෙන් දෙන්න පුළුවන් දාන 14ක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ විභංග වග්ගයේ 12 වන සූත්‍රය දක්ඛිනා විභංග සූත්‍රය පිටුව 524. මෙන්න මේ සූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන පෞද්ගලික වශයෙන් දෙන්න පුළුවන් දාන 14ක්. පළවෙනි එක තමයි පින්නතුනි යම් කිසි කෙනෙක් තිරිසන් සතෙක්ට බත් ටිකක් දෙනවනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා තිරච්ඡාන ගතේ දානං දත්වා සතගුණා දක්ඛිනා පාටිකංකි තබ්බා. ඒ කියන්නේ මොකක්ද? මේ යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව තිරිසන් සතෙක්ට බත් ටිකක් දුන්නොත් අනාගත ජීවිත 100කට ආනිසංස ලැබෙනවා. ඒ වගේම පින්නතුනි දෙවෙනි කෙනාව දක්වනවා පෘථග්ජන දුසිල්වතුන් විශේෂයි. තථාගතයන් වහන්සේ දේශනා කරන පුතුජන දුස්සීලේන දානං දත්වා සහස්ස ගුණා දක්ඛිනා පාටිකංකි තබ්බා. පෘථග්ජන දුසිල්වතුන් කියලා කියන්නේ පින්නතුනි ඒ උදවිය තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ, පන්සිල් ආරක්ෂා කරන්නේ නැහැ, අනුන්ගේ ගෙවල් කඩමින් හොරමෙරකම් කරමින් මිනිස්සු මරමින් මේ තමන්ට පුළුවන් තරම් අකුසල කර්ම කර ජීවත් වෙන මිනිස්සෙක්. දැන් එහෙම කෙනෙක් තමන්ගේ ගෙදරට ඇවිල්ලා තමන් බත් ටිකක් දුන්නොත් කොච්චර ආනිසංසයක් හම්බ වෙනවද? අනාගත ජීවිත 1000කට ආහාරවල හිඟයක් එන්නේ නැහැ පින්නතුනි එවැනි කෙනෙක්ට බත් ටිකක් දුන්නොත්. ඊළඟට තුන්වෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පෘථග්ජන සිල්වතුන් විශේෂයි. පෘථුජ්ජන සීලවන්තේ දානං දත්තා සතසහස්ස ගුණා දක්ඛිනා පාටිකංකි තබ්බා. ඒ කියන්නේ පින්නතුනි පෘථග්ජන සිල්වතුන්. ඒ අයගේ ස්වභාවය මෙහෙමයි. දැන් මහා ලොකු විදියට උගුල් අටවමින් සත්තු මරන්නේ නැහැ. නමුත් තමන්ගේ ගෙදරට කැරපොත්තු, පත්තෑයෝ, ගෝනුස්සු වගේ සත්තු එනවනම් නොමර ඉන්නෙත් නැහැ. ඒ වගේම තමයි මහා ලොකු විදියට අනුන්ගේ ගෙවල් කඩන්න, හොරකම් කරන්න යන්නේ නැහැ. නමුත් තමන් ආස කරන භාණ්ඩයක් වෙනත් කෙනෙක් බලාගෙන නැත්තම් නොගෙන ඉන්නෙත් නැහැ. ඒ වගේම පින්නතුනි බොරු කීමත් එහෙමයි. උසාවි වල නැග දිවුරා බොරු කියන්නේ නැහැ. නමුත් බොරුවක් කියන්න වුණොත් නොකිය ඉන්නෙත් නැහැ. සුරාව ගත්තට පස්සේ තමන් සල්ලි දීලා සුරාව අරගෙන පානය කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් නිකන් වෙන කෙනෙක්ගෙන් ලැබෙනවා නම් නොබී ඉන්නෙත් නැහැ. දැන් සමාජෙ පින්නතුනේ මේ වගේ උදු වෙන වේද ටිකක් වැඩිපුර ඉන්නේ.
සමාජෙ වැඩිපුර ඉන්නේ මේ වගේ මිනිස්සු. එතකොට දැන් ඒ වගේ කෙනෙක්ට බත් ටිකක් දුන්නොත් පින්නතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන අනාගත ජීවිත ලක්ෂයකට ආනිසංස හම්බ වෙනවා. ඊළඟ කෙනාව දක්වනවා කාමෙහි වීතරාගී වූ බාහිර තාපසයන් විශේෂයි. ඒ කියන්නේ පින්නතුනි බාහිරකේ කාමේසු වීතරාගේ දානං දත්වා කෝටි සතසහස්ස ගුණ දක්ඛිනා පාටිකංකි තබ්බා. ඒ කියන්නේ තාපසීන් වහන්සේට පින්නතුනි පංච අභිඥා අෂ්ට සමාපatti තියෙනවා. නමුත් තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. දැන් එහෙම තාපසයෙක් හම්බෙලා ඔයත් බත් ටිකක් දුන්නොත් කොච්චර ආනිසංස හම්බ වෙනවද? අනාගත ජීවිත ත්‍රිලියන එකකට ආනිසංස හම්බ වෙනවා. අනාගත ජීවිත ත්‍රිලියන එකක් කියන ගාන පින්නතුනි වර්තමානයේ ලියන ලොකුම ගාන 1.12. එහෙනම් 1.12කට ආත්ම භාවවල Tamanට ආහාර හිඟයක් එන්නේ නැහැ. ඊළඟ කෙනාව තථාගතයන් වහන්සේ දක්වනවා සෝවාන් ඵලයේ සකස් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා. තථාගතයන් වහන්සේ දේශනා කරන සෝතාපට්ටි ඵල සච්චිකිරියාය පටිපන්නේ දානං දත්වා අසංකේයං අප්පමෙය්‍යං දක්ඛිනා පාටිකංකි තබ්බා. එයාගේ ස්වභාවය පින්නතුනි හරියටම මේ අපි කියන විදියටම ධර්මයේ තියෙන විදියටම තෙරුවන් සරණ ගිහිල්ලා. ඒ වගේම තමයි එක්ක පන්සිල් පද පහ එක්ක අටසිල් සමාදන් වෙලා මනාව රකින්නවා. දැන් ඒ වගේ කෙනෙක්ට දානයක් දුන්නොත් පින්නතුනි අනාගත ජීවිත අසංඛ්‍යක ආනිසංස හම්බ වෙනවා. මේ අසංඛ්‍ය කියන ගාන ලියන්නේ පින්නතුනි 1.140. බලන්න කොච්චර ලොකු ආනිසංසයක්ද කියලා. දැන් තමන්ගේ ගෙදර ආච්චි අම්මා හරි සීයා හරි ඉන්නවනම් ඒ දෙන්න හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද පහ රකින්නවනම් දුව හෝ පුතා මුණුබුරා හෝ මිනිබිරිය ඒ ආච්චි අම්මගේ හෝ තාත්තගේ සීයගේ අතට ගිහින් ඒ බත්පත දෙනකොට පින්නතුනේ ඒ දරුවන්ට ඒ මුණුබුරු මිනිබිරියන්ට අනාගත ජීවිත අසංඛ්‍යයකට ආනිසංස හම්බ වෙනවා. බලන්න මේ ශාසනයේ ස්වභාවය. ඊළඟට පින්නතුනි ඊළඟ කෙනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සෝවාන් තථාගත ශ්‍රාවකයා විසිහි. ඒ කියන්නේ පින්නතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච තථාගත ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කෝපන වාදෝ සෝතාපන්නෝ කියලා. ඒ කියන්නේ මේ සෝවාන් වහන්සේ නමකට දෙන දාණය ගැන කවර කතාද කියලා තමයි විමසන්නේ. එහෙනම් පින්නතුනි බලන්න අපි දැන් මහා සංඝයාට දානි දෙනවනේ. දැන් බලන්න මේ ශාසනයේ වැඩ ඉන්නවා සුක්ඛ විදර්ශක රහතන් වහන්සේලා වැඩ ඉන්න උන්වහන්සේලා මහරහත් වෙන්නේ නැහැ. ඊළඟට ඉන්නව පින්නතුනේ ධානලාභී රහතන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ධානලාභී රහතන් වහන්සේලා අතර ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන් රහතන් වහන්සේලා ඉන්නව පින්නතුනේ ඒත් මහරහත් වෙන්නේ නැහැ. දැන් මේ ශාසනේ රහතන් වහන්සේලා වෙනමයි මහරහතන් වහන්සේලා වෙනමයි වැඩ ඉන්නව පින්නතුනේ. මං කියන එක තේරෙනවනේ පැහැදිලිනේ. මේ ශාසනේ සුක්ඛ විදර්ශක රහතන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා මහරහත් වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලට ධාන වලට සම්වදින්නත් බෑ. ඒ වගේම ධානලාභී රහතන් වහන්සේලාත් ඉන්නවා ඒත් මහරහත් වෙන්නේ නැහැ. ඒ වගේම ධානලාභී රහතන් වහන්සේලා අතර ධාන මට්ටම් 8ම තියෙන රහතන් වහන්සේලා ඉන්නවා ඒත් මහරහත් වෙන්නේ නැහැ. ඊටත් අමතර විද්‍යා 3ක් අභිඥා 3ක් ත්‍රිවිද්‍යා පාරප්‍රාප්ත රහතන් වහන්සේලා ඉන්නවා ඒත් මහරහත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාට පුබ්බේ නිවාසානුස්සති ආසවක්ෂය කර ඥානය චතුූපපාද ඥානය මේ ඔක්කොම ඥානක් තියෙනවා.
ඊළඟ පින්නතුනි ඊටත් ඉහළින් වැඩ ඉන්නවා දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඒ වගේම උන්වහන්සේලා ත්‍රිවිද්‍යා තියෙනවා, ෂඩවිඤ්ඤා තියෙනවා. ඒත් මහරහත් වෙන්නේ නැහැ. ඊටත් ඉහළින් ඉන්න රහතන් වහන්සේලාට තමයි පින්නතුනි මහරහත් භාවය ලැබෙන්නේ. උන්වහන්සේලාට තමයි සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා කියන්නේ. උන්වහන්සේලා මහරහත් භාවය ලබනකොට උන්වහන්සේලා ලැබෙනවා අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන කියන මෙන්න මේ කාරණා හතර. ඒකයි සිව්පිලි සිඹියාපත් කියලා කියන්නේ. පින්නතුනි උන්වහන්සේලාට මේ ලෝකේ ව්‍යවහාරික භාෂා 101ක් කතා කරන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්, ව්‍යාකරණානුකූලව සිව්පිලි සිඹියාපත්ව මහරහත් භාවය ලබනකොට. ඒ වගේම පින්නතුනි හේතුඵල වාදය පිළිබඳව විශේෂ දැනුමක් තියෙනවා. එතකොට මේ ත්‍රිපිටක අට කතාවම මහරහත් භාවය ලබනකොට ඉබේටම උන්වහන්සේලාට පුළුවන් වෙනවා පින්නතුනි. ඒතර බලන්න කොච්චර විශේෂයිද උන්වහන්සේලා කියලා. එතකොට මහා සංඝ කියනකොට ආයිති වෙන්නේ මේ මහරහතන් වහන්සේලා පමණක් නෙවෙයි පින්නතුනි. ඊටත් ඉහළින් ඉන්න විශේෂ මහරහතන් වහන්සේලා දෙනමක් තමයි මිහිඳු මහරහතන් වහන්සේත් නාගසේන මහරහතන් වහන්සේත් කියලා කියන්නේ. දැන් ඔය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට පින්නතුනි අපේ ලංකාවේ භාෂාව ඉගෙනගෙන වැඩියේ නෑ. උන්වහන්සේ සිව්පිලි සිඹියාපත්ව මහරහත් භාවයේ ලැබපු උත්තමයාණන් වහන්සේ නම. ඒතර බලන්න උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා බොහෝම චතුර විදියට දහම් දෙසූ අපේ ලංකාවේ පැවතිච්ච භාෂාවට අනුව. එතකොට උන්වහන්සේගේ තියෙන නිහතමානීකම නිසා උන්වහන්සේ ත්‍රිපිටක අට කතාව පුළුවන් වුණත් උන්වහන්සේ අවුරුදු 3ක් නැවත ත්‍රිපිටක අට කතාව ඉගෙනගෙන තමයි ලංකාවට වැඩම කරලා තියෙන්නේ. ඊළඟ පින්නතුනි ඊටත් ඉහළින් වැඩ ඉන්නවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ ඉන්නවා විශේෂ මහරහතන් වහන්සේලා 4 නමක්. ඒ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියන මේ 4 දෙනා වහන්සේ. දැන් ඊටත් වැඩිය හිතන්නටවත් බැරි ඉහළින් වැඩ ඉන්න මේ ශාසනයේ තව දෙදෙනා වහන්සේ නම. ඒ තමයි පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් කියලා කියන්නේ. එතකොට බලන්න මහා සංඝ කියනකොට පින්නතුනි කොච්චර පිරිසක් අයිති වෙනවද? එතකොට මේ වර්තමානයේ ඉන්න ස්වාමින් වහන්සේලා කරන්නේ පින්නතුනි එදායේ වැඩිහිටිය මහා සංඝයා නියෝජනය කිරීම පමණයි. ඒක මෙන්න මේ වගේ දෙයක්. ඒක මේ ලෝකේ නියෝජිත භාවයක් තියෙන එක මේ වගේ. දැන් අපේ රටේ ජනාධිපතිතුමා වෙනත් රටකට ගිහිල්ලා අපේ ලංකාව දියුණු කිරීම සඳහා විශාල ණයකට අස්සන් තියෙනවා. එහෙම අස්සන් තියුවට පස්සේ පින්නතුනි එහෙ අස්සන් කරනකොටම ලංකාවේ ඉන්න අපි හැමෝම ණයකාර වෙනවද නැද්ද? ණයකාරය වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ වර්තමානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා සිද්ධ කරන්නේ මේ වගේ නියෝජිත භාවය. එතකොට බලන්න මහා සංඝයාට දන් ටිකක් දෙනකොට කොච්චරනම් පිනක් තමන්ගේ ජීවිතවල ලැබෙනවද? හැබැයි පින්නතුනි කොයියම්ම වෙලාවකවත් තමන්ගේ හිත දූෂිත කරගන්න හොඳ නැහැ. එම නැත්තම් මේ විදියට හිතන්න ඕනේ. දැන් ස්වාමින් වහන්සේලා ගෙදරට වැඩියට පස්සේ අපි හිතන්න ඕනි මේ හිතවත්කම් එහෙම නැත්තම් ඒ කිසිම දෙයක් අපි තියාගන්න හොඳ නැහැ. ගෙදරට වැඩියට පස්සේ අපි හිතන්න ඕනි මේ මහා සංඝයාටයි අපි දාන්නේ දෙන්නේ. මේ අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ, මේ අරණ්‍ය වාසී හාමුදුරුවෝ, මේ සුදු හාමුදුරුවෝ, මේ කළු හාමුදුරුවෝ, මේ කණ්ණාඩි දාන හාමුදුරුවෝනේ. ඒ විදියට අපි හිතුවොත් කල්පනා කරොත් පින්නතුනි දානේ සාංගික වෙන්නේ පුජ්‍යලික දානයක් බවට පත් වෙනවා. එහෙනම් කිසිම හේතුවක් නිසා පන්සලේ නායක හාමුදුරුවෝ වැඩියයි කියලා
ගොඩාක් සතුටු වෙන්නත් හොඳ නෑ පින්නතුනි. එතකොට උන්වහන්සේට දුන්න පෞද්ගලික දානයක් බවට පත් වෙනවා. එතන මහා සංඝයාට දුන්න දෙයක් නෙවෙයි බවට පත් වෙනවා පින්නතුනි. ඒ නිසා හිත ආරක්ෂා කරගන්න ඕනි. හිත ආරක්ෂා කරගෙන මහා සංඝයාට දානයක් දුන්නොත් පින්නතුනි ලැබෙන ආනිසංසය මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ පින්නතුනි. ඊළඟ දැන් භාග්‍යවතුන් වහන්සේට Tamanට පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරන්න කොච්චර ආනිසංසයක් ලැබෙනවද? භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන හැඟීමෙන් ජීවමානව භාග්‍යවතුන් වහන්සේට දානි ටිකක් පූජා කරන්න පුළුවන් නම් නේද? කොච්චර ආනිසංසයක් Tamanගේ ජීවිතවල ලැබෙනවද? ඒ ලැබෙන ආනිසංස පක්ෂය ප්‍රමාණ කරන්න බෑ පින්නතුනි. ඒ නිසා ඒ විදියට තෙරුවන් සරණ ගියොත් Tamanගේ ජීවිතයට පින් ගලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ තව එක කාරණාවක් කියලා පින්නතුනි අපි දේශනාව නතර කරනවා. ඊළඟ කාරණාව තමයි පින්නතුනි සතුන් මැරීමෙන් වැළකීම. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි දිවි හිමියෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණා සංසාරේ පුරාවටම. තමන් වහන්සේගේ ජීවිතේ නැති වුණත් සතෙක් මැරුවේ නැහැ. දැන් පින්නතුනි එහි ආනිසංසයේ විපාකේ උන්වහන්සේගේ ජීවිතේට ලැබුණද නැද්ද? පින්නතුනි ඔයත් දන්නවා දේවදත්ත හාමුදුරුවෝ ගෙජ්ජකූට පර්වතයේ පාමුල තථාගතයන් වහන්සේ සක්මන් භාවනාව කරනකොට ගලක් පෙරළුවනේ. දැන් දේවදත්ත හාමුදුරුවන්ට ඇත්තු 5 දෙනෙක්ගේ හෝ 7 දෙනෙක්ගේ ශරීර ශක්තිය තියෙනවා. එතකොට පින්නතුනි ඒ ශරීර ශක්තියත් යොදාගෙන ඒ වගේම තවත් උපකරණිකුත් යොදාගෙන තමයි මේ ගල පෙරලන්නේ. උඩ විශාල ගලක්. දැන් මේ ගල පෙරිලා එනකොට පින්නතුනි ඊටත් වැඩි විශාල ගල් දෙකක් මතුවෙලා උන්වහන්සේගේ අර පෙරලීගෙන එන ගල නතර වුණානේ. එතකොට ඒ නතර වුණාට පස්සේ ගල ඇවිල්ලා අර ගල් දෙකේ වැදිච්ච ඒ පහරට පින්නතුනි ගල් පතුරක් ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ශරීරයේ එහෙම නැත්නම් ශ්‍රී පතුලේ වැදුනනේ. දැන් පින්නතුනි දැන් ඔබ දන්න විදිහට දැන් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ එළියට ආවද ලේ එළියට ගැලුවද මොකක්ද උනේ? දැන් අපි හිතාගෙන ඉන්නේ මේ තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ එළියට ආවා කියලා. නමුත් පින්නතුනි තථාගතයන් වහන්සේ අකමැති කිසිම අවස්ථාවකදී තථාගතයන් වහන්සේව කිසිම කෙනෙක්ට ඝාතනය කරන්න බෑ. අඩුම තරමේ මදුරුවෙකුටවත් පින්නතුනි තථාගතයන් වහන්සේගේ ශරීරය සිදුරු කරන්න බෑ. ඒ මොහොකින් ලැබිච්ච පිනක්ද? ඒ තමයි සංසාරේ දෙවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කේ විපාකයේ පින්නතුනි. එතකොට පින්නතුනි දැන් මේ අර ශ්‍රී පතුලේ ඇවිල්ලා අර ගල් පතුර වැදීමෙන් උනේ ලේ කෙටි ගැසීමක් විතරයි. වෙන කිසිම දෙයක් උනේ නැහැ පින්නතුනි. එතකොට ඒ අසිරිමත් භාවයේ උන්වහන්සේට ලැබුණේ දෙවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කේ විපාකය. එතකොට බලන්න වර්තමානයේ අපි දීර්ඝායුෂ හොයනවනේ ඩෙන්ගු මදුරුවෝ එහෙම නැත්නම් මදුරුවෝ මරමර නේද? කවදාවත් කරන්න එපා පින්නතුනි. තමන් මේ ජීවිත කාලේ මරපු මදුරුවෝ තොගේ හැටියට තමන්ගේ ආයුෂ මේ වෙනකොට කොච්චර අඩු වෙලා ඇද්ද කියලා තමන් නිකමටවත් හිතලා බලලා තියෙද? එනම් පින්නතුනි ඩෙන්ගු මදුරුවෙක්වත් මොකෙක්කින්වත් කිසිදු හිරිහැරයක් වෙන්නේ අඩුම තරමේ තමන්ගේ ශරීර කෘත්‍ය කිරීමට වැසිකිළියකට කැසිකිළියකට ගියාට පස්සේ ඒ වගේ චූටි හරි කෝඹියෙක් ඉන්නවනම් අයින් කරන්න පින්නතුනි. බැරි වෙලාවත් මදුරුවෙක්වත් මරන්න එපා. තමන්ට ස්වභාව ධර්මයේ ආශිර්වාද ලැබෙනවා. තථාගතයන් වහන්සේට ස්වභාව ධර්මයේ ආශිර්වාද ලැබුණේ. ස්වභාව ධර්මයේ දන්න මුන්වහන්සේ මේ සංසාරේ පුරාවටම දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා. ඒ නිසා පින්නතුනි ඒ විදියට ප්‍රාණඝාතයෙන් වැළකුණොත් ඒ තමයි පුජ්‍යලයාගේ ජීවිතයට පිංගලන හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව තමයි පින්නතුනි සොරකම් කිරීමෙන් වැළකීම. ඊළඟට හයවෙනි කාරණාව තමයි පින්නතුනි වැරදි කාම සේවනයෙන් වැළකීම. හත්වෙනි කාරණාව තමයි පින්නතුනි මුසාව එහෙම නැත්නම් බොරුවෙන් වැළකීම. ඒ වගේම
අටවෙනි කාරණාව තමයි සුරාව පානය කිරීමෙන් වැළකීම කියන මෙන්න මේ කාරණා අට පින්නතුනි තමන්ගේ ජීවිතය තුළ අද දවසේ නමුත් ගොඩනගා ගත්තොත් හෙට වෙනකොට අපි මැරුණත් අපේ ජීවිත අනිවාර්යෙන්ම සුගතියකට යන්නේ. ඒ නිසා පින්නතුනි මේ දේ කරන්න තමන්ට මහා ලොකු විදියට දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ කාලේ පින්කම් කරගන්න බොහොම අමාරුයි. ඒ සඳහා වියදම් කරන්න බොහොම අමාරුයි. ඉතින් පින්කමක් කරගන්න පූජනීය ස්ථානයකට ස්වාමින් වහන්සේ නමක් වඩමුවා ගන්න. එහෙම නැත්නම් වෙනත් යම් කිසි පින්කමක් කරගන්න කිසිම අවකාශයක් අපිට ලැබිලා නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාට තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න. අද ගොඩනගා ගත්තොත් එහෙනම් තමන්ගේ ජීවිතයට ලැබෙන රැකවරණය පින්නතුනි මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ සමාජයේ මෙන්න මේ කාල පරාසයට ගැළපෙන විදියට තමන්ගේ ජීවිතය තුළ කිසිම පිනක් කරගෙන නැත්තම් අනේ දැන් මම මැරෙන්න වැටිලා ඉන්නේ මට කිසිම පිනක් සිහි වෙන්නේ නැත්තම් අද දවසේම මේ මොහොතේම මේ විදියට තෙරුවන් සරණ යන්න. ඒ කිව්ව අනිත් කාරණා පහ පන්සිල් පද පහ හරියටම රකින්න පින්නතුනි ආරක්ෂා කරන්න. අද දවසේ එකට පෙළඹුණොත් හෙට ඔබේ ජීවිතේ නැති වුණත් සුගතියකට යන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා හැම දිනාටම සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ නිට්ටඹුව නිබුටියාව පාර බණ්ඩාරනායක මාවතේ පදිංචි ගීතානි මොරටුවගේ මහත්මිය ඇතුළු ඒ පවුලේ සහෝදර පිරිස හා ඥාති දූදරු පිරිස විසින් ඔවුන් පින් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. පවුලේ මියගිය තම ආදරණීය පියතුමන්ට මෑණියන්ට සහ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාට පින් අනුමෝදන් කරන්න සුජීවත් සිටින පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමට අද දින උපන් දිනයේදී තිබෙන මොරටුවගේ සිරියලතා ආදරණීය වැඩිමහල් සොහොයුරියට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණු මුදුන්පත් කරගෙන තමයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. උපන් දිනේ සමරන ඒ මොරටුවගේ සිරියලතා මහත්මියට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. කඹුරුගමුව කිරිල්ල හේන පුෂ්ප කැලුම් නිවසේ පදිංචි ආර් මනම්පේරි මහත්මිය හා දූදරු පිරිස විසින් මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. පී.ඩී. යාපා මහත්මයා තමන්ගේ ස්වාමි පුරුෂයා මියගොස් වසර 16ක් ඒ වගේම දෙමෝපියන් සහෝදර සහෝදරයන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය පරම්පරාගත නෑදෑ හිත මිත්‍රාදීන්ට ඒ වගේම අපවත් විවදාළ සියලු මහා සංඝරත්නයට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මේ මාස 20 වන දිනට 91 වන වියට පාතබන ආර් මනම්පේරි මහත්මියට නිරෝගී සුව හා දීර්ඝායුෂ පැතීමටත් එවැගේම දේශකයාණන් වහන්සේට සෙත් පැතීමටත් සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාට නිරෝගී සුව හා දීර්ඝායුෂ පැතීමට බලාපොරොත්තු වෙනවා. මේ මාස 20 වන දිනට 91 වන වියට පාතබන ආර් මනම්පේරි මහත්මියට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම වානලුවාව දොම්පේ පදිංචි එස්.ඒ. ඥානරත්න සුරවීර මහතා ඒ වගේම බිම්බා ධර්මාවතී මధుරප්පෙරුම මහත්මිය නන්දාවතී මధుරප්පෙරුම මහත්මිය විසින් මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරනවා. පින් පැමිණීමට බලාපොරොත්තු වෙන පවුලේ මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට ඒ වගේම ධම්මික සුරවීර ඒ වගේම දනුක සුරවීර සිතික මෙතුන තිසල් රත්මි සෙත්මි
යන දුවා දරුවන්ගේ අපල දුරු වී යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන පැතුමන් ඇතිව තමයි මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ වගේම හික්කඩුව වඩුගොඩ කපිතාන් ගයන් බෝපගේ මාවතේ පදිංචි පී උපුලේ කරුණාරත්න මහත්මිය විසින් මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරනවා. ඇය පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. පී කරුණාරත්න සිල්වා මහත්මියට ඒ වගේම ඇය පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පී කරුණාරත්න සිල්වා ඒ වගේම එම් ඇසලින් සිල්වා පියවරුන් දෙපළට ඒ වගේම කේටි දයාවති මෑණියන්ට ඒ වගේම නීතා ගුණරත්න පුංචි අම්මා ඇතුළු සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පී උපුලි කරුණාරත්න මහත්මියටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියන අරමුණු ඇතිව මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරනවා. ඒ වගේම මාළබේ පොතුවරාව පාරේ පදිංචි තිලින මදුසංක පනාගොඩ මහතා මේ උතුම් වූ දේශනාවේ දායකත්වයේ දරනවා. අවුරුදු 32ක් ආයු වළඳා මියගිය සසිකා හර්ෂණී පනාගොඩ භාර්යාවට පින් පැමිණවීමටත් ඒ වගේම තේගිස් රත්නායක සීයා මාලනී පනාගොඩ නැන්දා හේමා වයලට් අමරතුංග ආච්චි ඒ වගේම සියලුම මියගිය ඥාතීන්ට පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන පනාගොඩ පවුලේ සැමටත් රත්නායක පවුලේ සැමටත් වීරසිංහ පවුලේ සැමටත් අමරුංග පවුලේ සැමටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෝට්ටේ පදිංචි ලලිතා රූපසිංහ මහත්මිය සහ ජයරත්න රූපසිංහ මහත්මිය විසින් මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරනවා. ආදරණීය චූටි පුතා ජයරුවන් රූපසිංහ මියගොස් මාස 18ක් වෙන එතුමාට පින් දෙන්නත් සංසාරය පුරාවට මෙවන් අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කිරීම මෙම උතුම් පින් කමින් රැස්වන්නා වූ කුසල අනුමෝදන් වීමෙන් නිරෝගීමත් දීර්ඝායුෂ ජීවිත ලබා ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරනවා. ඒ වගේම සෙත් පැතීමට බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාදුක්ක මීගොඩ පදිංචි ප්‍රියංගනී වීරසිංහ මහත්මිය හා දරුවන් විසින් මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරනවා. මීට මාස 19කට පෙර මියගිය ආදරබර ස්වාමිපුරුෂයා වන WD ගණේෂ් දිසානායක මහතාට සංසාර දුකින් මිදී නිර්වාණය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමේ පින අනුමෝදන් වේවා කියන පැතුමත් මියගියේ සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් මාහටත් මාගේ දරුවන්ටත් තව තවත් ධර්ම අවබෝධයේ පිණිස නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ මගඵල ලබා නිවන් අවබෝධයේ පිණිසම මේ උතුම් වූ කුසලය පාරමිතාවක්ම වේවා කියන පැතුමන් නැතිව ඒ හැම දිනත් මේ උතුම් වූ පින්කමෙහි දායකත්වයේ දරනවා. ඉතින් මේ නම් සඳහන් කළ පින්වත් හැම දිනාම නමින් මේ දෙන්ට යෙදුණු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලොව ජීවිත වාසනාවන්ත වේවා, දුකින් නැත මිදේවා. ඒ හැම දිනාම දෙව් මිනිස් සැපවසානී පැතූ පැතූ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙත්වා. ඒ වගේම අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාමත් ආරක්ෂා කරන සීලෝ මිෂ්ඨකාමී හිතකාමී
සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයත් බෞද්ධ මාධ්‍ය ජාලය සුරකින්න සියලුම දෙවිවරුද මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය තේජානුභාවයන් දිව්‍ය ආශිසරු දිව්‍ය සැප සම්පත් වඩා වර්ධනය කරගෙන පැතූ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කළ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය දායකත්වයන් දරූ හැම දිනාටම ලැබේවා. අපලෝදුරු දුක් රෝග පීඩාවන් දුරු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. බෝසත් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනින් දින දියුණු භාවයට පත් වේවා. හැම අතකින්ම ජීවිත වාසනාවන්ත වේවා. විශේෂයෙන්ම COVID-19 වසංගතයෙන් ආරක්ෂාවන්ටද මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය පින්වත් හැම දිනාටම හේතු වේවා. ඒ වගේම ලංකා වාසී ලෝක වාසී හැම දිනාටමත් මේ රැස් කළ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය ලැබිලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. COVID-19 වසංගතයෙන් ආරක්ෂා වන්නට මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය පින්වත් හැම දිනාටම හේතු වේවා. හැම දිනාටම ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් නැතිව සැනසීමෙන් යුක්තව ජීවත් වන්නට මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය හේතු වේවා. වාසනාව වේවා. අද දවසේ මේ උතුම් දේශනාවෙහි දායකත්වයේ දරූ පින්වත් හැම දිනාටම මේ රැස් කළ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය ලැබේවා. නිදුක්ඛ නිරෝගීව මෙලම සැනසීමෙන් යුක්තව ජීවත් වෙලා මෙවැනි වූ ආමිස පූජාවනුත් නොපමා ප්‍රතිපත්ති පූජාවනුත් සිද්ධ කරගෙන ඊ타මත් ඉක්මන් භවයකදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙත්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙත්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නටම මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය පින්වත් හැම දිනාටම පාරමී උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරං.